समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्ग मोक्खदं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता साधु 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 नमो तस् भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස नमो तस् भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස नमो तस् भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස साधु 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 तत् कतमो विरिय सम्बොජ්ජංගෝ यो चेतसिको वीर्यारम्भो निक्कमो परक्कमो वियामो आयामो උස්සාහෝ උස්සෝල්හිතාමෝ දිතියසිතීල පරක්කමතා නික්කිත්ත චන්දතා නික්කිත්ත දූරතා දූර සම්මප්පග්ගාහෝ වීර්යං වීර්ය සම්බොජ්ජංගං මග්ගංගං මග්ග පරියාපත්තං අයං උච්චති විරිය සම්බොජ්ජංගාති साधु 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 සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ මේ ජීවිතය නිවැරදි කර ගැනීම සඳහා සසර ජීවිතය සුවපත් කර ගැනීම සඳහා කළ යුතු දේ නොකළ යුතු දේ දැනගෙන කළ යුතු දේ කරමින් නොකළ යුතු දේ නොකරමින් අපේ ජීවිතය සුවපත් භාවයට පත් කරගන්න අවශ්‍ය කරන ධර්මයේ සාකච්ඡා කරන ධර්ම දේශනා මාලාවයි නිවන් මඟ ධර්ම දේශනා මාලාව කියලා කියන්නේ. මෙහිදී අපි උපරිම වශයෙන් උත්සාහ කරන්නේ ප්‍රායෝගිකව කරන්න ඕන දේ පිළිබඳව සාකච්ඡා කරන්නයි. ධර්ම කරුණු එකතු කරගන්නවා වගේම අපේ ජීවිතයට පැහැදිලිවම කුමක් කළ යුතුද කියලා සාකච්ඡා කර ගැනීමයි මූලික වශයෙන් අපි බලාපොරොත්තු වෙන දේ. වීර්ය සම්බොජ්ජංගය ඇති කරගන්න වීර්ය කියන ඇතුළෙන්ම නැගෙන්න ඕනේ අපේ සිත ඇතුළෙන්ම ක්‍රියාත්මක වෙන්න ඕනේ වේගය වර්ධනය කර ගැනීම සඳහා ඒ වර්ධනය කරගත යුතු වෙනවා. මොකද ඒක අවබෝධය සඳහා හේතු වෙන පංච උපාදානස්කන්ධයේ යථාභූත ස්වરૂපය අපේ සිතෙන්ම දැන ගැනීම සඳහා හේතු වෙන ධර්මතාවයක්. අංග වෙන ධර්මතාවයක්. කොටසක් වෙනවා. අවබෝධයේ කොටසක් වෙනවා. ඉතින් ඒ අවබෝධය සඳහා හිත සකස් කරද්දී යමක් අවබෝධ කරගන්න පුළුවන් විදිහට අපේ సంతානය සකස් කරද්දී වීරිය කියන පැත්තෙන් අපිට තල්ලුවක් නොලැබුණොත් ඒ තත්ත්වයට යන්න බෑ. මොකද හිත ඔසවා තියන්නේ නැහැ. කෙලෙස් වලින් ඔසවා අහකින් තියන්නේ නැහැ. අපි හැම වෙලේම බලන්නේ මොකක්ද? මම හැමදාම කියනවා තමන්ගේ හිත ප්‍රත්‍යවේක්ෂා කරමින් නැවත නැවත බලන්න ඕනේ. මට මේ ලැබිච්ච දුර්ලභ මනුස්ස ජීවිතය ප්‍රයෝජනවත් විදිහට මම සකස් කරගෙන තියෙන්නේ. ප්‍රයෝජනවත් විදිහට මම සකස් කරගන්න තියෙන්නේ ඒ ඉහළම ප්‍රයෝජනයක් ගන්න මේ දුර්ලභ අවස්ථාවෙන් අපි කටයුතු කරනවද කියලා විමසා බලන්න ඕනේ. ඉතින් ඒ සඳහා වීරිය උපදවාගත ගැනීම පිළිබඳව කළ යුතු දේ ගැන අපි පෙරේදා දවසේ සාකච්ඡා කරා කාරණා 11ක්. එහි තිබ්බ එක දෙයක් තිබුණා. එතකොට සම්මප්පදාන පච්චවෙක්කනතා කියලා. 10 වෙනි කාරණාව. ඉතින් ඒ කොහොමද මේ වීරිය කියන ධර්මතාවය අපේ හිතේ උපදිනවද කියලා ඒ ප්‍රධාන වීරිය තමන්ගේ හිතේ උපදින විදිහ පිළිබඳ ප්‍රත්‍යවේක්ෂා කළ බැලිය යුතුයි. ඒ කාරණාව ප්‍රායෝගිකව අපි සංසන්දනාත්මකව බලන ආකාරයක් පිළිබඳව ඊයේ දවසේ යම් කොටසක් සාකච්ඡා කරා. වීරියට කියනවා නික්කමෝ කියලා. වීරියට කියනවා පරක්කමෝ කියලා. වීරියට කියනවා උයිහාමෝ කියලා. වීරියට කියනවා වායාමෝ කියලා. එතකොට එහෙම කියන්නේ ඒ වීරියෙන් කරන කෘත්‍ය වීරියෙහි තියෙන දැනෙන ස්වභාවය තමන්ට
අර තමන්ට ඒක පච්චුපට්ඨාන ස්වභාවය අපිට දැනෙන්න ඕනේ. ඒ දැනෙන විදිහයි මට දැනෙන්න ඕනේ වීරිය මගේ ළඟ ක්‍රියාත්මක වෙනවාද කියලා. යම් කිසි එක තැනක නවත්තලා තියෙන වාහනයක් යන්න පටන් ගත්තොත් අපිට දැනෙනවා ඒක යනවා කියලා. අපි යනවා කියලා දැනගන්නේ අපිට දැනෙන හින්දා. නේද? නොදැනෙනවා නම් අපි යනවා කියලා දන්නේ නැහැ. ඒ වගේ කෙලෙස් වලින් හිත කුසීතකමෙන් හිත අයින් වෙනකොට අපිට දැනෙන්න ඕනේ මගේ හිත දැන් මේකෙන් මාව ඔසවා තබනවා. කුසීතකමෙහි කම්මැලිකමෙහි කෙලෙස් වල ගැලි ඉන්න ඉඩ තියන්නේ නැහැ. දැන් මේ සිත මාව ඔසවා තබනවා කියලා තමන්ට තේරෙන්න ඕනේ. තමන් නිවැරදි මාර්ගයට තමන්ගේ හිතම තල්ලු කරනවා කියලා. අපේ හිතම තමයි අපිව අපාය යවන්නේත්. අපේ හිතම තමයි අපිව නිවන් දක්වන්නේත්. ඉතින් ඔක්කොටම හේතු වෙන දේ තමයි අපේ මේ මානසිකාරය. ඉතින් ඒකින්ද ඒක සකස් කර ගැනීම තමයි වටින්නේම. ඒක ගැන හැම වෙලේම අපේ අදහසක් තියෙන්න ඕනේ. ඉතින් එහෙමනම් දැන් අපි බලනවා කොහොමද ඉතිරි කාරණා ටික පිළිබඳව මම කෙටියෙන් මතක් කරනවා. නික්කමෝ කියලා කිව්වේ කුසීතභාවයෙන් නික්මීම. එතකොට කුසීතභාවයෙන් කෙලෙස් වලම ඇලී ගැලී අනේ මම මේ අයට ආදරෙයි, මම මේ අයත් එක්ක තරහයි, මම මගේ දේවල්, මගේ ගෙදර, මගේ ඉඩම, මගේ සතා සිව්පාවා නේද? මේවා තරම් ඉතින් මට අපේ මං හම්බ කරපු එව්වා ආයෙත් මෙව්වා නැතුව පුළුවන් කියලා නේද? ඒමත් එහෙම ඇලී ගැලී ඒකෙන් ගැලවෙන්න බැරුව මැරෙන්නම හදන්නේ අර පොඩි ඉඩම් කෑල්ලක් ගැන එහෙම, වැටක් ගැන එහෙම, නේද? හදපු ගහකොළ ගැන එහෙම. අන්න ඒ ස්වභාවය තියෙනවා. ඒකෙන් ගැලවෙන්න හිත ඉඩ නොදී ඒකෙන් නික්මෙන්න හිතෙන්ම උපදින්නා වූ වීරිය උපදින්නේ නැත්තම් පින්වත්නි අන්න ඒ උපදින ස්වභාවයට කියනවා නික්කමෝ කියලා. ඉතින් මම කිව්වා කොහොමද අර රබර් බෝලේ නේද පොලේ ගහන රබර් බෝලේ වගේ වෙන්න ඕනේ. බිම ගහන මැටි ගුලිය නම් එහෙම මෙතනම හිටියා. නේද? හැම වෙලේම කෙලෙස් වලට වැටෙනවා අපේ හිත, අපේ තියෙන පෘථග්ජන ස්වභාවය කෙලෙස් වලට වැටෙනවා. වැටෙනකොටම අනිත් පැත්තට නේද? ඒකෙන් ගැලවෙන විදිහට අපේ හිත වීරයා විසින් ඔසවා තබන්න ඕනේ. වීරය කියන අපේ හිතේම උපදින්නා වූ කෙලෙස් වලට ප්‍රතිවිරුද්ධව නැගී සිටින බල පරාක්‍රමයෙන් යුක්ත අතුලාන්ත හැඟීම විසින් අපිව කෙලෙස් වලට තවරන්න දෙන්නේ නැතුව අයින් කරන ගතිය අත්දැක ගන්න අපිට පුළුවන් වෙන්න ඕනේ. තමන්ට දැනෙන්න ඕනේ ඒක. කෙලෙස් වලින් නික්මීම දැනෙන්න ඕනේ. ඒ වගේම තමයි බල පරාක්‍රමයකින් යුතුව හැම පැත්තෙම හතර ආකාරයකින් බලය විහිදුවගෙන එකක් ඉවර වෙනකොට අනිත් එක, එකක් ඉවර වෙනකොට අනිත් එක. ඒ කියන්නේ තියෙන අකුසල් අයින් කරනකොටම නැති අකුසල් ඇති වෙන්න දෙන්නේ නැතුව වළක්වා ගන්නත්, නැති අකුසල් එන්න දෙන්නේ නැති වෙනකොටම තියෙන කුසල් වර්ධනය කරගන්නත්, නැති කුසල් ඇති කරගන්නත් කියන හතර ආකාරය මේක ඇතුලෙන් ක්‍රියාත්මක වෙන්න ඕනේ හැම වෙලේම. ඒක කියන්නේ පරාක්‍රමෝ කියන්නේ ඒකයි. ඒක පරාක්‍රමයක්, බල පරාක්‍රමයක්. කිසිම අලුතෙන් එන කිසිම කෙලෙස් ධර්මයකට එන්න දෙන්නේ නැතුව තමන්ගේ හිත ඒවා යට කරමින් හැම නිමේෂයකම වාසය කරන ස්වභාවය අත්දකින්නවද කියලා අහන්න කියලා මං කිව්වා. රූපහායනිය ඉස්සරහා එහෙම අත්දකින්නවද? ඕපදූප කියනකොට එක්කෙනා එහෙම අත්දැකීමක් තියනවද? අර කරදර කරන මදුරුවා කන වටේ කැරගෙනකොට ඒ විදිහට ඒකෙන් ඒ තරහෙන් අයින් වෙන්න පුළුවන්ද? අනිත් අය නුරුස්සන වැඩ කරනකොට තමන් කැමති නැති විදිහට වැඩ කරනකොට පුපුරනකොට කෙලෙස් වල තැවරිලා තමන් නේද? එහෙම නැතු ඊර්ෂ්‍යාකම්, ක්‍රෝධකම්, වෛරකම්, මාන්නකම් ඒවා ඇති වෙනකොට ඒවයින් රබර් බෝලේ පොලේ ගහුවා වගේ අයින් වෙන ස්වභාවයක් තමන්ගේ කුසල බල පරාක්‍රමය යොදවන්න පුළුවන්. එහෙනම් පරාක්‍රමෝ කියන தත්ත්වයට තමන්ගේ කුසලයන් නැත්තම් මොකද කරන්න ඕනේ? මං කිව්වා අර කාරණා 11 ක්‍රියාත්මක භාවයට නැවත ගන්න කියලා. මොනවද? අපාය බය පච්චවෙක්කනතා ආනිසංස දස්සාවිතා. මේ විදිහට අපි කාරණා 11ක් දින 2ක් තිස්සේ සාකච්ඡා කරා. ඒ කාරණාවල් නැවත ගිහින් මෙනෙහි කිරීමෙන් ඔය தත්ත්වෙටම ගන්න පුළුවන් පින්නන්නේ තමන්ගේ වීරිය. එක මොහොතක් එක පුංචි අකුසලයකට තමන්ගේ හිතට ඉඩ දෙන්නේ නැති தත්ත්වයට අවශ්‍ය කරන මෙනෙහි කිරීම කරන්න. අන්නේ මෙනෙහි කිරීම කරන්න කම්මැලිකම තියෙනවා. අහගෙන ඉන්න නම් කැමති, ඒවා මෙනෙහි කරන්න, ඒවා මතක තියාගන්න කැමති නෑ හිත. ඒවා වචනයෙන් පිළිවෙලකට ගලාගෙන යන විදිහට හදාගන්න කැමති නෑ. නිබඳව නිරතුරු ඒවා මෙනෙහි කරන්න කැමති නෑ. ඒවා ඔක්කොම පස්සට ඉඩ දාන ගතියක්
පස්සට ඇදෙන ගතියක් තව ටිකකින් පුළුවන් හෙට පුළුවන් අනිද්දා පුළුවන් මේ වැඩ ටික ඉවර කරලා ඉන්න ඕනේ කාලා ඉන්න ඕනේ බිලා ඉන්න ඕනේ නාලා ඉන්න ඕනේ ඇදලා ඉන්න ඕනේ ප්‍රශ්න විසඳලා ඉන්න ඕනේ ගෙවල් හදලා ඉන්න ඕනේ වාහන අරගෙන ඉන්න ඕනේ දරුවන්ගේ පරස්තා කටයුතු කරලා දීලා ඉවර වෙලා ඉන්න ඕනේ රස්සාවල් හොයලා දීලා ඉවරලා ඉන්න ඕනේ මුණුපුරෝ සකස් කරලා දීලා ඉන්න ඕනේ ඉඩම් බේරලා දීලා ඉන්න ඕනේ නේ බණ කියන්න හම්බෙන්නේ නැහැ ඔය වැඩ ලයිස්තුව කිව්වොත් එහෙම නේද ඉතින් අන්න ඒ ලයිස්තුව ඉවර කරලා නම් ඉවර කරන්න අනිත් මේ ප්‍රධාන වැඩේ පැත්තකින් තියලා ඒ ලයිස්තුව ඉවර කරලන්න හදනවා නම් ඒකට කියනවා කුසීතකම කියලා. හරිද? ඒ කියන්නේ කුසලයේ තියෙන අකමැත්ත. කුසලයේ තියෙන අකමැත්ත. කුසලයේ නංවා ගන්න තියෙන අකමැත්ත. අන්න ඒ தත්වයෙන් අයින් වෙන්න තමන්ගෙම සිතෙන් නැගෙන වීරිය කොච්චරද කියලා බලා ගන්න අපි කිව්ව විහාමෝ කියලා එක සැඩපහරකට අහු වුණාම ඒ සැඩපහරේදී හරියට නිකන් අර දැකලා තියෙනවනේ සැඩපහර කපාගෙන යන බෝට්ටු තියෙන්නේ වේගෙන් යනවා වගේ තමන්ගේ හිත අන්නේ වගේ යානාවකට නැగిලා යනවා වගේ කෙලෙස් සැඩපහර ඉදිනොදී ඊට ප්‍රතිවිරුද්ධව වේගෙන් යන්න පුළුවන් ශක්තිය උදා කරගන්න නම් අර කලින් කිව්ව කාරණා හොඳට මෙනෙහි කළා හිත වීරියෙන් ශක්තිමත් වෙලා තියෙන්න ඕනේ. ඉතින් එහෙම තියෙනවද කියලා විමසා බලන්න ඕනේ. හරිද? ඊළඟට සතුරෙක් නැත්තරම නැති වෙන්නම කෙලස් කපලා දානවා වගේ. ඒ කියන්නේ සතුරු හමුදාවක් නැත්තරම නැති වෙන්නම සෙබලෙක් සටන් කරනවා වගේ සමූල ඝාතනය කරන්න ආය නැවත නැగిලා යන්න තියන්නේ නැහැ කියලා මේ වීරියට වායාමෝ කියලා කියන්නේ ඒකයි. වායාමෝ කියලා කියන්නේ එයා හැම වෙලේම ඉවර වෙන්නම අයින් කළා දානවා. ඉතින් මං ඊයේත් ඇහුවා දැන් තරහ එහෙම ගියා නම් ඊර්ෂ්‍යාව එහෙම ඇති වුණා නම් නුරුස්සනකම් ඇති වුණා නම් ක්‍රෝධය ඇති වුණා නම් ආදරය ඇති වුණා නම් ධර්මනුපුරෙක් කෙරෙහි හරි බැඳීම් ඇති වුණා නම් හිත රිදුණා නම් ඇඬුණා නම් ආය ඇඬෙන්නේ නැති වෙන්න මම මේක හදා ගන්නවා කියලා සතුරා කපලා දාන්න ඕනේ කියලා වගේ මේ විකාරකාරී දුක් උපදවන මේ මගේ තුල පවතින තණ්හාව අවිද්‍යාව මම අයින් කරන්න ඕනේ කියලා හැම සූදානමක් එහෙම තිබ්බත් දන්නේ නැහැ. සූදානමක් නොතිබ්බා නම් සිද්ධ වෙයිද? නෑ. ඉවරම කරන්න ඕනේ. නැත්තරම නැති කරන්න ඕනේ. මේ දුක් හැමදාම විඳින්න බෑ කියලා තමන්ගේ පැත්තෙන් සූදානමක් තිබුණේ නැත්තම් වෙයිද? සූදානමක් තියාගන්න කියලා නෙමෙයි මම කියන්නේ. එතනමයි තේරුම් ගන්න ඕනේ. එහෙම සූදානමක් තියාගන්න කියලා නෙමෙයි කියන්නේ. එහෙම සූදානමක් ඇති වෙන විදිහට තමන්ගේ මානසිකාරය සකස් කරන්න ඕනේ. එහෙම සූදානමක් ඇති වෙන විදිහට තමන්ගේ මානසිකාරය සකස් කරන්න ඕනේ කියලායි කියන්නේ. ඉතින් එහෙමද කියලා බලන්න. කම්මැලිව ඔහේ වැටි ඉන්නවා. වැටි ඉන්නකොට හැම වෙලේම එළදෙනේ හරකෙක් මතක තියාගන්න ඕනේ. ඇයි යාළගේ වැඩේ මොකද්ද? කෑවා, පෙරළුණා, කාපියව හපහප හිටියා. ඒ ශරීරය පෙරලලා තියන්න පුදුම කැමැත්තක් තියෙනවා. ශරීරය පෙරලා තබන්නට කැමති, පෙරලාගෙන මොකද කරන්නේ? කාපියව වමාර කන්න කැමති. අපේ ඇත්තොත් මොකද කරන්නේ? පුටුවක හරි මේක හරහට පෙරලලා තියලා කාපියව වමාර කනවා. කොහෙන් කාපියවද? කටෙන් කාපියව නෙවෙයි හැබැයි. ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසට ඇතුල් වෙච්ච පරණ නේද? පරණ නේද? පරණ හැම ගහපු ප්‍රශ්න. නේද? හැම ගැහිච්ච ප්‍රශ්න තියෙන වැඩක් නැති කාටවත් වැඩක් නැති අන්න ඒව අරගෙන මොකද කරන්නේ? ආය කල්පනා කර ඉන්නවා. ඉතින් ඒ තමයි කුසීතකමේ ස්වභාවය, වීරිය නැතිකමේ ස්වභාවය. අන්න ඒ වාගෙන් අයින් වෙන්න උත්සාහ කරන්න ඕනේ. එතකොට ඉතිරි කාරණා ටික අද අපි කතා කරලා ඉවර කරන්න උත්සාහ කරමු වීරියේ තියෙන කාරණා ටික. නමුත් කලින්ම කියවෙච්ච වැදගත් කාරණා ටික නැවත මතක් කරන්න ඕන කමක් තිබුණා. ඊළඟ කාරණාව තමයි උත්සාහෝ කියලා කියන්නේ. වීරියට කියනවා උත්සාහෝ කියලා. ඇයි වීරියට උත්සාහෝ කියලා කියන්නේ? පින්වත්නි, බරක් උස්සගෙන යම්කිසි කෙනෙකුට යන්න ඕන වුණා කියලා ගමනක් යන්න ඕන වුණා කියන්නේ හදිසි ගමනක්. එතකොට ඒ ගමන යනකොට අපි හිතමු අපේ අතේ බරක් තියෙනවා කියලා. නමුත් කෙටි කාලයක් ඇතුළත මේ ගමන ඉවර කරන්න ඕනේ. අපි හිතමුකෝ නේද පරක් වෙලා යනවා බස් එකකට. බස් එක තියෙන්නේ අහවල් වෙලාවට කියලා දන්නවා. නේද? අර බර උස්සගෙනම යනවද නැද්ද? ඒ අදාළ තැනට ඒ වෙලාවට යන්න ඕන නම් නේද දරාගෙන යනවද නැද්ද? ඒ වගේ ප්‍රාණඝාතයෙන් වෙන් වෙලා, අදත්තාදානයෙන් වෙන් වෙලා, කාමයේ වර්ධව හැසිරීමෙන් වෙන් වෙලා, බොරු කීමෙන් වෙන් වෙලා, කේලම් කීමෙන්, පරුස වචන කීමෙන් වෙන් වෙලා, සම්ප්‍රප්පලාප කීමෙන් වෙන් වෙලා ඉන්නකොට බරයිද නැද්ද?
ඒක බරයි ඔය කිව්වට. කාටද ඒක බර? කෙලෙස් සහිත පුද්ගලයාට. මදුරුවා කනවටේ කැරගෙනකොට මේ මරන්න නැතුව ඉන්නක බරක්. අමාරුයි. නේද? අරහේ ඕපදූප කියනකොට අපිට තේරෙන බණ මඩුවේ කොනේ ඕපදූප කියනකොට මෙහෙට වෙලා ඉන්න එක හරි අමාරුයි බරක් ඒක. හරිද? කවදා වෙනකන්ද ඒක බර? ආරති විරති පටිවිරති වේරමණී කියන දවස් වෙනකම් බරයි. ඒ මොකද අපි මේ වැරදි කරන්නේ ඒ වැරදි වලට අදාළ කෙලෙස් වලට ඇලීමක් තියෙන හින්දාද නැද්ද? ඇලීමක් තියෙන හින්දා වැරදි කරන්නේ. හරි බොරු කීමෙන් සම්පූර්ණයෙන් වෙන්වීම සඳහා අවශ්‍ය කරන බලය Tamanට යෙදිලා නම් එහි සම්පූර්ණයෙන් වෙන් වෙලා නම් කාමයේ වර්ධව හැසිරෙන්නේ නැතුව ඉන්නවා ඇත්තෝ. හැබැයි එහෙම නොකර ඉන්න යාට නොකර ඉන්නකොට යාට බරයි. හැබැයි ආයේ බර දරා ගන්න ඕනේ. කවදා වෙනකන්ද? ඒ බරෙන් නිදහස් වෙනකන්. හරිද? කලින්ම බර මග අතහරින්න නැතුව වීරිය තියෙන ඇත්තෝ දන්නවා මම කොයිතරම් අමාරු වුණත් මේක කරනවාමයි මේ සීලය ආරක්ෂා කරනවාමයි. මුලින්ම සීල ආරක්ෂා කරන්න ගත්තාම හරි බරයි. ඇයි? හිත අදින්නේ කොහෙටද? සීල් කැඩෙන පැත්තට. හැබැයි කාලයක් පුරුදු වුණාට පස්සේ හිත අදින්නේ කොහෙටද? සීල් රකින්න පැත්තට හිත අදිනවා. නේද? අපේ හිත හැම වෙලේම බල කරනවා සීල් රකින්න කියලා. එතකොට සීල රකින්න එක බර නැහැ. ඇයි හිත හැම වෙලේම එතකොට සීල් කඩපුවාම බරයි. නේද? බලන්න මේක වෙනස් වෙන හැටි. එහෙනම් මම කලින් දැනගන්නවා ඥාන සංප්‍රයුක්තව අපි සීල් ආරක්ෂා කරන්න ඕනේ. දැනගන්න මම දරාගෙන හිටියොත් යම් කිසි කාලයක් මත්පැන් වලට පුරුදු වෙච්ච කට්ටියට පින්නත් නේ මත්පැන් වලින් අයින් වෙන්න බැරුව ඉන්නවා. හැබැයි ඒ ඇත්තෝ යම් කිසි කාලයක් එක දරාගෙන හිටියොත් මොකද වෙන්නේ? ඊට පස්සේ මත්පැන් විදුරක් දැක්කම වතුර විදුරක් දැක්කා වගේ. පිපාසාව නැති වෙලාවට වතුර විදුරක් දැක්කහම ඒක කිසිම නේද අවශ්‍යතාවයක් නැහැ. එහෙනම් මත්පැන් පිපාසාව සංසිඳුනහම ඉවරයි. වෙන් වෙලා ඉන්නකොට හරි බරයි. අන්න කෙනෙක් පින්වත්නි මෙන්න මේ හැම නිමේෂයකම මේ බර දරා ගන්න ගතිය බර දරාගෙන ඉදිරියට යන්න පුළුවන් වීරයක්. ඇයි ඒ? කොහොමද? දායජ්ජ මහත්ත පච්චවේක්කනතා. මට ලැබිලා තියෙන දායාදය මේ සීලය ආරක්ෂා කිරීමෙන් සීලය නිරතුරුව ආරක්ෂා වෙන තත්ත්වයට පත් කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මේ සීලය රකින්න කිව්වේ නිකන් නෙවෙයි දැනගෙන. මෙවැනි උතුම් තත්වයකට පත් වෙන බව සමාධිය වැඩිවීමෙන් දැන් භාවනා කිරීම බරක්. අපෝ හැන්දෑවෙත් භාවනා කරන්න ඕන දෙත් භාවනා කරන්න අපෝ අද මෙන්න මෙහෙම භාවනාවක් දාලා තියෙනවා මේ නේද? බණ මඩුවේ. අද භාවනා හාඳුන්නමක් එනවලු. දැන් ඉතින් ඉන්නකො එක තැනකට වෙලා වෙනදනම් එහාට මෙහාට ඉන්න තිබ්බා. ඉතින් බරක් ඒක. හැබැයි කාටද ඒ බර තියෙන්නේ? භාවනාවෙන් හිත වර්ධනය නොවිච්ච කෙනාට. ටික කාලයක් ඒ බර දරාගෙන ඉන්න. එතකොට අපේ හිතෙන් ඒ දරා ගැනීම පිළිබඳ බර දරාගෙන ඉන්නවා වාගේ Tamanට මේ කෙලෙස් බර අයින් වෙන තුරු ඒක ක්‍රියාත්මක වෙන්න අපි ඒ බර දැනෙනකොට අතහරිනවා පින්නත්. හරිද? කෙලෙස් ක්‍රියාත්මක නොවී ඉන්නකොට බරයි. වෙහෙසයි. ඒ වෙහෙස දරා ගන්න බැරුව අපි අතහැරලා දාලා නිදහසේ කෙලෙස් වල ආයසර වැටි ඉන්නවා. හරියට නිදිමතක් ඇති වෙච්ච වෙලාවක එහාට මෙහාට ඇවිදලා මොනවා හරි කරලා ඒකෙන් අයින් වෙනවා සමහර ඇත්තෝ මොකද කරන්නේ? ඉතින් බුදිය ගන්නවා. නේද? බුදියාවට බුදියලා ඉවර කරන්න පුළුවන්ද? බෑ. ඉතින් අන්න ඒ වගේ හැම වෙලේම බලන්න ඕන මගේ தত্ত্বය අන්න ඒ වැනි தত্ত্বයක් දැනට තියෙනවද කියලා හොයලා බලන්න. යන්තම් පොඩ්ඩක් භාවනා කරන්න ගත්තාම කොන්දරි දෙනකොට දරා ගන්න බෑ. කකුල දෙනකොට දරා ගන්න බෑ. විනාඩි 20කට වැඩිය භාවනාවක් කරන්න දරා ගැනීම නැහැ. ඒකද බරක් ඔසවාගෙන යනවා වාගේ තමන්ගේ ඇතුළාන්තයෙන් මේ කෙලෙස් බර නිදහස් වෙන තුරු මේක දිය වෙන තුරු මේක තමන්ගේ තුලින්ම අහෝසි වෙලා යන තුරු බර දරාගෙන කෙලෙස් ක්‍රියාත්මක වෙන්න නොදී ආරක්ෂා කරගෙන යා යුතු තියෙනවා. ඒකට අවශ්‍ය කරන ශක්තිය වීරයා විසින් තමන්ට ලබා දෙන්න ඕනේ. ඒක ලබා දෙන්න නම් වීරිය කියන චෛතසික ධර්මය තමන්ගේ හිතේ මුහු වෙන්න ඕනේ. හරිද? ඒක සංප්‍රයෝග වෙන්න ඕනේ. තමන්ගේ අවශ්‍ය ප්‍රමාණයට සංප්‍රයෝග වෙන්න ඕනේ. අන්න ඒක සංප්‍රයෝග වෙන්න නම් ඒක උපදින විදිහට අපේ సంతානය සකස් කරගන්න ඕනේ. ඒකට තමයි අර කාරණා 11ක් කිව්වේ. ඉතින් ඕවා නොකරුවා වෙන්නෙම නැහැ. ඕවා වෙන්නෙම
නෑ අවශ්‍ය කරන මෙනෙහි කිරීම් කරන්නේ නැතුව ඕක සිද්ධ වෙන්නෙම නෑ සිද්ධ වෙන්නෙම නෑ. ඉතින් ඒක අපි හොඳින් තේරුම් ගන්න ඕනේ. ඒක තේරුම් අරගෙන මේ ජීවිතය සකස් කරගන්න ඒ විදිහට කටයුතු කරන්න ඕනේ. එතකොට ඊළඟට උත්සාහව වගේ තමයි ඊළඟ කාරණා උස්සෝල්හි කියලා කියන්නේ දුක් දරා ගන්න ස්වභාවය. අර මේ අර තියෙන බර දරා ගන්නවා කියලා කිව්වා වගේ බරත් එක්ක තියෙනවා නේද? ගොඩාක් දුක්ඛිත ස්වභාවයක් තියෙනවා. අර අකුසලයෙන් අදින තල්ලුව එහා පැත්තේ මේ පැත්තේ කුසලය වීරය කියන කුසලයෙන් දරා ගන්නවා වගේ අපි සමහර වෙලාවට මේ බලන්න පින්වත්නි වීරියට මේකයි තවත් තේ නමක් කියන මේවා ළඟින් ළඟ යනවා. නමුත් දැනගන්න ඕනේ හොඳටම අසනීප තියෙන වෙලාවක තමන්ට බොහෝම ඇඟේ අමාරුකම් තියෙන වෙලාවක තමන්ගේ එකම දරුවා අම්මෙකුට කියනවා මගේ රෙදි ටික අද හොදලා ඕනේ කියලා. මොකද කරේ? කියන්නකො බලන්න මොකද කරේ කියලා. කොන්ද රිදෙනවා කොන්ද රිදෙද්දිත් අතපය රිදෙද්දිත් හරිද? හේතුවද නැද්ද? කොහොම හරි වැඩේ කරාද නැද්ද? තමන්ගේ ලෞකික දියුණුව සඳහා කොච්චර දුක් දරාගෙන කටයුතු කරාද? කොච්චර දුක් දරාගෙන කටයුතු කරාද ලෞකික දියුණුව සඳහා? නේද? කොච්චර වතුර ඇද්දාද? කොච්චර ගල් ඇද්දාද? කොච්චර නේද? ගේ හදා ගන්න, දරුවෝ හදා ගන්න, ඉගෙන ගන්න නේද? දුක් දරාගෙන ලොකු වැඩ කටයුත්තක් කරාද නැද්ද? ඒකෙන් කීයෙන් පංගුවක් නිවන් දැකීම සඳහා දරනවද? කෙලෙස් අයින් කර ගැනීම සඳහා දරනවද? ඉතින් බලන්න එහෙම වෙනවද කියලා. භාවනා කිරීම දුකක්, පිළිවෙත් රැකීම දුකක් වගේ ඉස්සෙල්ලාම දැනෙනවා. මුලදී දැනෙනවා අපිට ඒක හොඳින්ම. අන්න ඒ දැනෙනකොට අපි බලන්න ඕනේ මට ඒක ඒ දැනෙන දැඩි දුක්, දැනෙන බර වගේම දැනෙන දැඩි දුක්, ඒ දුක් දරාගෙන ඉදිරියට යන්න මගේ හිත මාව පොළඹවනවද? ඒවා දරාගන්න පුළුවන් හයිය මට තියෙනවද? ජයග්‍රහණයේ මොහොත උදා වෙන තුරු, සෝවාන් මාර්ගහිත පහළ වෙන තුරු ඊට මෙහා කෙලෙස් වලට මගේ දේවල් කියලා අතහැර ගන්න බැරුව අතහරින ඒවා හින්දා ඇතිවන්නා වූ දුක් කරදර. කෙනෙක් පැවිදි වෙනකොට කොච්චර දේවල් අතහැරලාද පැවිදි වෙන්නේ නේද? ඒවා සැපෙන්ම අතහරිනවා කියලාද හිතන්නේ? නෑ නේද? එළඹි දුක් දරාගෙන තමන් මේ தත්ත්වයට පත් වෙන්න ඕනේ කියලා අන්න ඒ දරාගන්න ස්වභාවය ඒක තියෙන්නේ පරිවර්තනය කරන්න විතරයි. දුක් දරාගන්න පුළුවන් හයිය තියෙනවද නැද්ද? නේද? හොඳට දරුවද නැද්ද ලෞකික ජීවිතේට? එහෙනම් ඒක පරිවර්තනය කරගන්න විතරයි පින්වත්නි තියෙන්නේ. ඒක පරිවර්තනය කරගන්න ලෝකෝත්තර தත්ත්වයට. ඒ தත්ත්වයට පත් වෙන්න මොකක්ද කෙරෙන්නේ කියලා අවශ්‍ය කරන දේ දැන් හෙට අනිද්දාට අපි ප්‍රීති සම්බෝධ්‍යංගය ගැන කියද්දි කියලා දෙන්නම් කොහොමද හිත එතෙන්ට පත් කරගන්නේ. දරාගෙන යා යුත්තේ ඇයි? ප්‍රීතියෙහි ඇලෙන්න ඕනේ. ඒවා නිසා උපදින්නා වූ ප්‍රීතියෙහි හිත අලවා ගැනීමෙන් ඔන්න ඒ දරා ගැනීම ඕක පරිවර්තනය කරන්න පුළුවන්. හරිද? ඒ කොහොමද? අර අපි කැමති කෑමක් කෑවා. දැන් දරාගෙන ඉන්නවා කන්න නැතුව කියලා. ඒකෙන් අයින් වෙන්න නම් ඊට වැඩිය රස කෑමක් හම්බුනොත් අරකින් අයින් වෙන එක ඒ තරම් අමාරු නෑ. ඊට පස්සේ උත්සාහය ඔක්කොම කොහෙටද? ඊට වැඩි රසයට. එහෙනම් සාමිස සැපයට වැඩිය නිරාමිස සැපයේ තියෙන සතුට අපේ හිතට හඳුන්වා දුන්නොත් එයා ඊට පස්සේ දුක් දරා ගන්න පටන් ගන්නවා. ඒකින්ද ඒවා ගැන අපි තව ඉදිරියට සාකච්ඡා කරනවා. ප්‍රීති සම්බොජ්ජංගයේදී කොයි පැත්තටද අපේ ප්‍රීතිය උපදවා ගත යුත්තේ කොයි පැත්තටද කියලා අපි සාකච්ඡා කරනවා. එහෙනම් දුක් දරා ගැනීම පිළිබඳව Tamanට මේ වෙනකොට මගේ හිත දුක් දරාගෙන කුසල් වර්ධනය කරනවාද කියලා විමසා බලන්න ඕනේ. ප්‍රත්‍යවේක්ෂාවක් කරන්න ඕනේ. මගේ සම්‍යක් ප්‍රධාන වීරිය කුසල් වර්ධනය කරන්න අකුසල් දුරු කරගන්න දුක් දරාගෙන ඒවා කරනකොට එන දුක දරාගෙන ඒවා වර්ධනය කරමින් තියෙනවාද කියලා විමසා බලන්න. දැම්මම විමසා බලන්න. එහෙම නැත්නම් මොකද කරන්න ඕනේ? ඒ தත්ත්වයට පත් වෙන විදිහට අර කාරණා මෙනෙහි කරලා
සකස් කර ගන්න ඕනේ. අර කාරණා මෙනෙහි කරලා සකස් කර ගන්න ඕනේ. ඊළඟට වීරයට කියනවා තාමෝ කියලා. හරි? තාමෝ කියලා වීරයට කියන්නේ වීරයෙන් පරිපූර්ණ පුද්ගලයා අර සිලා ස්තම්භකයක් වාගේ ගල් ගුළුණක් වාගේ. ඇයි එහෙම කියන්නේ? නොඒකුත් තාඩන පීඩන නොඒකුත් ආකාරය දේවල් එනවා එයාගේ සිත කෙලෙස්වල නැබුරු කරන්න. විශේෂයෙන් ලාභසත්කාර නින්දා අපහාස හරිද සැපදුක් මේ වගේ නොඒකුත් දේවල් එනවා. එන ඒවා ඉදිරියේ තමන්ගේ කුසල සිත ආරක්ෂා කරගෙන සිලා ස්තම්භයක් වගේ නොසැලීන්ට මේ වීරයාගෙන් උදව් හම්බෙනවා. හරියට වැටෙන්ඩ යනකොට රුකුල් දිදී අපිතුමර නේද කැන පැහිලා නේද කෙසෙල් කැන පාවිච්චි කරන්න සුදුසත්තයෙන් තියනකං කෙහෙල් ගහ කොහොමද තියෙන්ට ඕනේ කෙරින් තියෙන්ට ඕන කොහොමරි නේද එතකොට එක වැටෙන්ඩ යනවාගේ දැවනුත්තව මොකද කරන්නේ මූකු තියෙනවා නේද ඒ මුක්කුවලින් මේ ගහ කොහමරි කෙලින් කරලා තියෙනවා අන්නේ වගේ කෙලින් ඉන්ඩෝ නෑ කවද වෙනකන්ද සත්‍ය අවබෝධ කරන තුරු සත්‍ය අවබෝධ කරනකුරුතු කෙලින් ඉන්ඩ බැරිවෙනකොට අන්න මොකද වෙන්නේ ස්තම්භයක් වගේ දැඩිව ඉන්ඩ වීරය අපිට මුක්කු තියෙනවා. හරිද එහෙම තිබ්බද දන්න බලන්න මාව වැටුනද නැද්ද කියලා මාව ප්‍රාණඝාතයේ යෙදෙන මට්ටමට පත් වුණා නම් මාව මේවා හොඳට පරීක්ෂා කරගන්න ඕන හොඳ පරීක්ෂා කරන්න පුළුවන් එකක් තමයි ප්‍රාණඝාත අදත්තාදාන කාමමිත්‍යාචාර කියන ඒවා අඩුම ගාන ටිකක් වයසට යනකොට කොහොම හරි බේරගන්න පුළුවන්. නමුත් බොරු කීම අන්න කෙලෙසින් තමයි බොරු කියන්නේ. බොරු කියන ඒවා කේලම් කියන ඒවා රහසේ කියන්න ඕනවා නේද? අර දරුවගෙන් අහගෙන මේ දරුවට කියනවා මේ දරුවගෙන් අහගෙන මේ දරුවට කියනවා නේද? ඒවා නම් ආය අඩු වෙන්නෙම නැහැ. ඒවා ලේසිකට අඩු වෙන්නේ නැහැ. නේද? වැඩි දෙනෙක්ගේ තියෙනවා. අතනින් අහලා මෙතෙන්ට කියනවා මෙතනින් අහලා අතෙන්ට කියනවා හරි රසයි ඒ කාලේ වෙනකොට ඔය කේලම්. වයසට අපිත් බයේ ඉන්නේ දැන් ඉතින් ටික ටික වයසට යනවා නේද කවුද දන්නේ ආය පැවිදි වුණා කියලා නෑ හිත රැක්කේ නැත්තම් කේලම් වලට බර වෙනවා අර දායකයාගෙන් අහලා මේ දායකයාට කියනවා මේ දායකයන් අහලා මේ දායකයාට කියනවා නේද බුදුහාමුදුරන්ටත් එක්ක අපහාසයක් දැන් ඒව නවත්ත ගන්න කේලම් කියන්න පුරුදු වෙච්ච හිතට මම කියන්නේ මෙන්න මේක දැනෙන්න ඕනේ කියලා මම කියන්නේ හරිද මම දැඩි තීරණයක් ගන්නවා මම කේලම් කියන්නෙම නෑ ඒ වුණාට අර අහවලාට විරුද්ධව මෙයා කිව්වා මට හරි දැන් මට වැඩේම මොකද මේ හිත දැන් වැටෙන්නම යන්නේ දැන් මේ කෙලින් තියෙන ගහ වැටෙන්නම යන්නේ හරි කේලමට යන්නම යන්නේ නොකිය ඉන්න බැරි තරම් දැනෙනවා දැඩිව ඒක නොකිය ඉන්න එක දුකක්ද නැද්ද ඇත්තටම පැහැදිලිව දුකක් ඒ වෙලාවට දුකක් ආන්ගේ දුක දරා ගැනීම තමයි උත්සෝල්හි කියලා කියන්නේ වීරිය තියෙනවා නම් ඒ දුක දරා ගන්නවා ඒක ඒ නොකිය ඉන්න එක බරක්ද නැද්ද බරක් අන්න ඒ බර දරා ගන්නවා ඒ ගැන ඇවිල්ලා තියෙන මේ කුතුහලයේ ඇවිල්ලා තියෙන මේ තල්ලුව අයින් වෙන තුරු ඊළඟට නොසැලී ඉන්නවා මෙහෙන් තල්ලුව දානවා නේද කේලම එක්කෙනෙක් කියලා තියෙන අනිත් පැත්තට කියන්න මගේ හිත තල්ලුව දානවා නොසැලී සිලා ස්තම්භයක් වගේ ඉන්නවා අන්න එහෙම හිටියද කියලා බලන්න හරිද කඩාගෙන වැටෙන ඔය සිලා ස්තම්භය හරි ඉක්මනට ගිහිලා කියන්නේ කොහොමද දන්නවද මේ කේලමකට එහෙම කියනව නෙවෙයි වැරද්ද දැනගෙන වැරද්ද කරන්නේ කේලමකට කියනව නෙවෙයි කියලා කේලමම කියනවා. කේලමකට කියනව නෙවෙයි කියලා කේලමම කියනවා. හරිද? ඉතින් ඒකින්ද මේ නිෂ්ඵල ජීවිතය සඵල කරගන්න නම් උත්සාහය කියන එක වීරිය කියන එක මේක ඇතුලෙන් ඉපදිලා එන්න ඕනේ. ඒකින්ද තාමෝ කියන වීරියේ තියෙන ගුණය තමන්ගේ సంతාණයෙන් විද්‍යාමාන වෙනවාද කියලා තමන්ම පිරික්සලා බලලා අන්නේ ගුණය සකස් කරගන්න ඕනේ පින්වත්නි. එහෙම නැත්තම් මේක අපි මේක ප්‍රත්‍යක්ෂා කරේ නැත්තම් බොහෝම අමාරුයි. ඒක එහෙම ලොකු අපහසුතාවයකට පත් වෙන්න වෙනවා කොහොම හරි කෙලෙස් වලට මේක ඇදිලා යනවා. කොහොම හරි කෙලෙස් වලට මේක ඇදිලා යනවා. ඉතින් අන්න ඒ తত্ত্বය කොහොම හරි තමන්ගේ තුලින් සකස් කරගන්න ඕනේ. ඊළඟට වීරයට කියනවා දිති කියලා. දිති කියලා කියන්නේ අර ආරම්භ කරන ලද වැඩපිළිවෙල අන්තිම මොහොත දක්වාම
අරගෙන යන්න අවශ්‍ය කරන කුසලයන් වලට නොසිඳී තියාගන්න තමන්ගේ තුල තියෙනා වූ ශක්තිය. ඒක වීරියෙන් කරන වැඩක්. හරි. දැන් කොහොමද හොඳ බණක් එහෙම අහපුවාම අපාය ගැන එහෙම දැවුනහම සමහර වෙලාවට වෙලාවල් එහෙම දාගෙන කාලසටහනක් එහෙම හදාගෙන එක දිගටම මම භාවනාවෙන් ඉදිරියටම යනවා කියලා පටන් ගත්ත වැඩ නැද්ද? ඒවා දිගටම කරන් ගියත් දන්නේ නැහැ. පාසල් යන කාලේ ඉඳන්ම තිබ්බනේ ප්‍රශ්නේ. නේද? මම බලා ගන්නම්කෝ කියලා ව්‍යාපාරය එහෙම ආරම්භ කරා වෙලාවකට එක එක දේවල් ලෞකික ජීවිතේත් කරා හුඟක් අයට පටන් ගන්න දේවල් නේද? එක දිගට අරගෙන යන්න තමන්ගේ සිතේ ඒ කුසල හැඟීම් නොසිදී පවත්වා ගන්න පුළුවන්කම ඇත්තේ නෑ. ඒ තමයි වීරය විසින් ඒක ඉස්සරහට අරන් යන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල නේද? එයාව සකස් කරන්නේ අපි කණ්ඩායමක් එකතු වෙලා වැඩ කරනවා කියන්නකො. හරිද? අපි කම්පැනියක් හදා ගන්නවා. සමිතියක් පිහිටව ගන්නවා. මේ සමිතියේ ඉන්න කැඳවුම්කරු කියලා එක්කෙනෙක්. නේද? ලේකම් කෙනෙක් ඉන්නවා. සභාපති කෙනෙක් ඉන්නවා. භාණ්ඩාගාරික කෙනෙක් ඉන්නවා. නේද? ඒ අයගේ කොටස් ටික ඒ අය කරේ නැත්තම් මේ සමිතිය කඩා වැටෙනවද නැද්ද? එහෙනම් නිවන් දකින්න සිහිය ඕනේ, නුවණ ඕනේ, වීරිය ඕනේ. ඒ වගේ අවශ්‍ය කරන බෝධිඅංගයන් ඒ කෘත්‍ය સિદ્ધ කරන්න ඕනේ. ඒතර වීරයා විසින් කරන එක කෘත්‍යයක් තමයි තමන් යම්කිසි කුසලයක් ආරම්භ කරාද ඒ කුසලයෙන් එහා කොනටම යනතුරු ඒ අවශ්‍ය කරන කුසල වේගයන් නොසිඳ පවත්වා ගන්න ස්වභාවය වීරයාගේ තියෙනවා. අන්න ඒ ස්වභාවය අපි තේරුම් අරගෙන කටයුතු කරන්න. මගේ ළඟ ඒක තියෙනවද? මගේ ළඟ දැනට ඒක තියෙනවද කියලා හැම වෙලේම විමසා බලන්න ඕනේ. මගේ ළඟ මේ ගුණය තියෙනවද කියලා බල මොකද කරන්න ඕනේ? තමන්ගේ පැත්තෙන් ඒ අවශ්‍ය කරන වේගය ඇති වෙන්නේ නැත්තම් අපි ප්‍රත්‍යවේක්ෂා කර ආපහු මේ අර කාරණා ටික මෙනෙහි කර ඒ කියන්නේ හැම වෙලේම පිරික්ස බලන්න ඕනේ. දැන් මේ කියන தත්ත්වෙට මගේ සිත පත් වෙලාද? මගේ මනසේ මේවැනි දේවල් ඉපදිලාද? මේවැනි தත්ත්වයන් ඉපදිලාද? එහෙම නැත්නම් ඉපදෙන විදිහට හදා ගන්න ඕනේ. අසිතීල පරක්කමතා කියලා ඊළඟට වීරියට කියනවා. ඒ තමයි කිසිම බුරුලක් දෙන්නේ නැතුව, කෙලෙස් වලට කිසිම බුරුලක් දෙන්නේ නැතුව ඒ අදාළ ඉලක්කයට යනකම්ම යන ස්වභාවය. හරිද? ඒ කියන්නේ දැන් අපි කොහොමද දන්නේ බුරුලක් දෙන්නේ නැහැ කියන කොන්න තේරුම් ගන්න ඕනේ. මේක හොඳයි අපි ආහාර කතාවක් දාගන්න එක මෙතෙන්ට. ආහාරයේ මාත්‍රාඥතාවය කියන්නේ මොකක්ද? පමණ දැන අවශ්‍ය දේට විතරක්, අවශ්‍ය ප්‍රමාණයට විතරක් මාත්‍රයට ආහාර ගැනීම. මේක හුඟක් අය ලඝු කොට සලකන දෙයක්, පොඩි දෙයක් විදිහට සලකනවා. මේක එච්චර ගණන් ගන්න ඕනේ නැහැ. මට තියෙන දක්ෂතාවයන් හැටියට ඕක ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඒක කියලා අන්න බුරුලක් දෙනවා. ඔන්න ඔය අද කාලා ඉන්නවා. ඔන්න ඔහේ ඕක කියලා තියෙනවා තමයි. ඒ වුණාට අද මම නේද මේ තෘප්තිමත් කිරීම සඳහා අද කාලා ඉන්නවා. හෙට ඉඳන් මේක පොඩි බුරුලක් දෙනවා. හැම වෙලේම එක එක කාරණා දාලා බුරුලක් දෙනවා. මහන්සිනේ කියලා බුරුලක් දෙනවා. බඩගිනිනේ කියලා බුරුලක් දෙනවා. හිතවත් අයනේ කියලා බුරුලක් දෙනවා. නේද? මේ කාලේ මෙහෙම කරන්න ඕනේ, වෙන කාලයක තමයි මේක කරන්න සුදුසු, මේ කාලේ යෝග්‍ය නැහැ. හැමෝම කියන්නේ එහෙමයි. මගේ ප්‍රශ්න ටික ඉවර වෙනකන් යෝග්‍ය නැහැ. ඒකින්ද බුරුලක් දෙනවා. ඒ ඔය කිව්වට ඕකට බුරුලක් දෙන වචන වගේක් තියෙනව නේද? ඒ වුණාට නේද? ඒ වුණාට ඉතින් නේද? ඔය තියෙන හොඳ වචන මට දැන් මතකෙට එන්නේ නැහැ. කට්ටිය කියන වචන වගේක් තියෙනවා. නේද? සිල් රකින්න ඕන තමයි ඒ වුණාට, භාවනා කරන්න තමයි ඒ වුණාට නේද? මොකක්ද දන්නේ ඒ වුණාට කියලා නේද?
එහෙම නේද? ඒ වුණාට බෑනේ දැම්ම. අන්න ඒ වුණාට කියන වචනේ කපලා දානවා නම් බුරුලක් එන්නේ නැහැ. අසිතීල පරාක්‍රමතා කියලා කියන්නේ අන්න ඒ බුරුලක් දෙන්නේ නැහැ. එයාගේ හිත මේ වීර පරාක්‍රම භාවයෙන් යුක්ත. හරිද? මේ නේද මේ වීරියට කියන්නේ වීරයෙක් වගේ කියලා. සිංහෙක් වගේ කියලා. සිංහයා හැම ඉරියව්වෙම තියෙන්නේ යාට හිටගෙන හිටියත් ඉඳගෙන හිටියත් නිදාගෙන හිටියත් ඇවිදිමින් හිටියත් සිංහයාගේ ඉරියව්ව වීර පෙනුමක් තියෙනවා. නේද? අන්න ඒ වගේ කිසිම බුරුලක් දෙන්නේ නැහැ. කිසිම බුරුලක් දෙන්නේ නැහැ. කෙලෙස් වලට කිසිම බුරුලක් දෙන්නේ නැහැ කියලා ඔය හිත ලෑස්තිද වැඩේට? ලෑස්තිද වැඩේට? නේද කියලා බලන්න. අන්න එහෙම ඉක්මනට හදාගන්න ඕනේ. හදාගත යුතු තැනම හදන්න ඕනේ. ඒක ලෑස්ති නැත්තම් මම බලන්න ඕනේ මොකක් දිහා බලනවා වගේද? නේද? හොද්ද දිහා බලන්නේ. හොද්දේ ලුණු රහ මදි නම් මොකද කරන්නේ? ලුණු රහ ඇති වේවා කියලා ප්‍රාර්ථනා කරනවද? නෑ, ලුණු දාන්න ඕනේ. නැත්තම් ලුණු වෙන්නේ නැත්තම් රස එන්නේ නෑ. එහෙනම් හොදි හදන්න හොඳට දන්නවනේ. නේද? එහෙනම් මේ හොද්ද හොඳට හදාගන්න ඕනේ. මේකේ මිශ්‍ර වෙනවා. මේකත් හොද්ද වගේම තමයි. එක චෛතසිකයන්ගේ මිශ්‍ර වීමෙන් තමයි සිත් උපදින්නේ. එහෙනම් හොද්ද වගේම හදාගන්න ඕනේ මේකත්. හොද්ද හැඳි කාලා හොඳට හැදුවා වගේ මේකත් හදන්න බලන්න. තමන්ගේ సంతානය හදාගන්න ඕනේ ඒ ක්‍රියාත්මක භාවයට යන විදිහට තමන්ගේ సంతානය හදාගන්න ඕනේ. ඊළඟට වීරයට කියනවා අනික්කිත ඡන්දතහ කියලා වීරයට කියනවා. හරිද? මේ ඒ කියන්නේ මොකද? කුසල් උපදවා ගැනීමට ඇතිවන කැමැත්ත. වීරයත් එක්ක මිශ්‍ර වෙන දෙයක්. වීරය උපදින විදිහට තමන් හදාගත්තා නම් තමන්ගේ సంతානය හැම නිමේෂයකම මේ හිත මොකද කරන්නේ? කැමැත්තෙන්ම කුසල් උපදවා ගන්න හදනවා. කැමැත්තෙන්ම කුසල් උපදවා ගන්න හදනවා. එහෙම ලක්ෂණයක් තියෙනවද කියලා බලන්න. මාව තල්ලු කර කුසලයේ යොදවන ඒකට ඇතුළාන්තයෙන් කොයි මොහොතකද මම මේක උපදවා ගන්නේ? කොයි මොහොතකද මම මේ උපදවාගත්ත කුසලය පවත්ත ගන්නේ? අකුසල් දුරු කරගන්නේ කොයි මොහොතකද කියලා හැම නිමේෂයකම අර කාරණා 11ට අනුව කටයුතු කරන කෙනෙකුට කැමැත්ත සහිත වීරයක් උපදිනවා. කුසල් උපදවා ගැනීමට තල්ලු කරන ඒ පැත්තටම නැඹුරු කරන හරි වීරයක් උපදිනවා. අන්න ඒක හින්දා ඒ වීරයට කියනවා අනික්කිත ඡන්දතා කියලා. ඒ කියන්නේ මේ කුසලය උපදවා ගැනීමට ඇතුළාන්තයෙන් ඇයි බලන්න. අපාය බය පච්චවෙක්කනතා. ආනිසන්ත දස්සාවිතා. මේ විදිහට සත්තු මහත්ත පච්චවෙක්කනතා. දායජ්‍ය මහත්ත පච්චවෙක්කනතා. කිය අපි බොහෝ දේවල් කිව්වා. නේද? ඒ කාරණා 11 තමන්ගේ సంతානයෙන් නැගෙන විදිහට අපේ පින්වත්නි නැගෙන විදිහට පවත්වා ගැනීමෙන් අපිට පුළුවන්කම තියෙන්න ඕනේ ඇති වෙනවා පැහැදිලිවම මෙන්න මේ කුසල් උපදවා ගැනීමේ කැමැත්ත සහිත දැඩි වීරයක්. ඒ වගේම මේ වීරියේම තියෙන ලක්ෂණය තමයි ක්‍රියාව සිද්ධ වෙන තුරු ප්‍රතිඵලය ලැබෙන තුරු උපන් කුසලය කැඩෙන්න දෙන්නේ නැතුව දරාගෙන යෑම. ඒකට කියනවා අර අනික්කිත ඡන්දතා, මේක අනික්කිත ධූරතා කියලා කියනවා වීරයට. හරි. ඉතින් බලන්න දැන් හිතයි මේ අපේ අම්මේ මේ ඔක්කොම සම්පූර්ණ කරන්න එපා කියලා. නෑ. එකක් සම්පූර්ණ කරගන්න. හැම වෙලේම බලන්න. ඇයි අපි මේවා එක එක පැත්තෙන් සාකච්ඡා කරන්නේ ඇයි? නේද? මතක තියාගෙන යම් විදිහකින් පිරික්ස හැම පැත්තකින්ම මගේ වීරිය උපදිනවාද කියලා පිරික්ස උපදින්නේ නැත්තම් නේද? දරා ගන්න පුළුවන්, දුක් දරා ගන්න පුළුවන් වෙන්න ඕනේ. කෙලෙස් කපීමේ ශක්තිය තියෙන්න ඕනේ. කුසලයේ උපදීමේ කැමැත්ත තියෙන්න ඕනේ. උපන් කුසලය දරාගෙන ඉදිරියට අරගෙන යාමේ හැකියාව තියෙන්න ඕනේ. ඔක්කොම කොහෙන්ද වෙන්නේ? අපේ සිතෙන්. ඉතින් මේ සිත ඔය ක්‍රමයට හදන්න පුළුවන් හින්දානේ දේශනාවේ තියෙන්නේ. නේද? එතකොට කොච්චර සියුම්ව අපේ සිත දිහා බලන අපේ සිත දිහා ඉතා සියුම්ව කරපු විශ්ලේෂණයක්
ධර්මය තුළ තියෙනවද නැද්ද? ඒකමයි දායාජ්‍ය මහත්තතා කියලා කියන්නේ. මට ලැබිලා තියෙන දායාදය ඕක නැති වුණා නම් මං කොහෙන්ද මෙව්වා හොයාගන්නේ? මගේ සිත සකස් කරගන්න සියුම් තැනකින්වත් කාන්දුවක් නොවි, කෙලෙස් කාන්දුවක් නොවි ඉදිරියට යන්න අවශ්‍ය කරන ශක්තිය උපදවා ගන්න විදිහත්, ඒ උපදවාගත්ත ශක්තිය පවත්වා ගන්න විදිහත් ක්‍රමවේදයක් අනුව නේද දේශනා කරලා තියෙන ඒ ක්‍රමවේදය මොකක්ද කියලා දේශනා කරලා තියෙනවා. ඉතින් මට හැම වෙලේම දැනෙන්න ඕනේ මම නිකන් ඉන්න ඕනේ නෑ, මම නිකන් ඉන්න ඕනේ නෑ, මම නිකන් ඉන්න ඕනේ නෑ කියලා අපිට ඒ අත්‍යවශ්‍ය ස්වභාවය අපේ సంతానගතව සකස් කිරීමට ලොකු ශක්තියක් ඇතුළාන්තයෙන් එන්නේ නැත්තම් ඒක එන විදිහට සකස් කරගන්න ඕනේ. හරිද? ඊළඟට දූර සම්පග්ගාහෝ කියලා කියන්නේ වීරියට කියන දූර සම්පග්ගාහෝ කියලා තමන්ට ඒ පටන්ගත් වැඩපිළිවෙල හින්දා යම් කිසි බරක් දැනෙනවා. දැන් අපි මොකක් හරි වැඩක් පටන් ගත්තාම ඒක දිගටම කරගෙන යන්න. ඒ කියන්නේ නිවන් දැකීමේ කටයුත්ත මම ධ්‍යානයක් ලබා ගත්තා. ඒ ලබාගත් ධ්‍යානයේ සුවය වගේම ධ්‍යානය රැක ගැනීමේ භාරයක් තියෙනවා මට නේද? යම් කිසි බරක් තියෙනවා. අන්න ඒක ඒ ලබාගත් දේ භාවනාවෙන් පරිපූර්ණත්වයට, ඒ කියන්නේ නොසැලී තියෙන තත්ත්වයකට වෙනත් කිසි දෙයකට ඉඩ නොදී ඒ කුසලය භාවනාවෙන් පරිපූර්ණත්වයට අරගෙන යෑම කියලා කියන නොසැලී තියෙන ගතියට කියනවා දූර සම්පග්ගාහෝ කියලා. හරි? ඉතින් මේ වීරයට ඔය වගේ නොයේකුත් ආකාරයෙන් අතර ඒ වගේම තමයි මේකට කියනවා මග්ගංගු මාර්ගංගය, සම්මා වායාමය. හරිද? මේ ඔක්කොමත් එක්ක මේ වීරිය සර්ව සම්පූර්ණ වුණාම තමයි ඒකට මග්ගංගය කියලා කියන්නේ. හරිද? ඒක තමයි ඒ වගේම තමයි මාර්ගයට අත්‍යවශ්‍ය වෙන බැවින් මාර්ගයට අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම මාර්ගය උපදවා ගන්න හේතු වෙනවා. ඉතින් මේ ඔක්කොම සිද්ධ වෙන මේ වීරිය ඉහළම තලයකට නැගුණහම ඒකට කියනවා වීරිය සම්බොජ්ජංගය කියනවා, සම්මා වායාමය කියනවා, මාර්ගාංගය කියලා කියනවා, මග්ග පරියාපත්තං කියලා මේ වීරියට කියන්නේ මාර්ගයට අත්‍යවශ්‍ය වෙන අංගයක් වෙන හින්දා. ඉතින් මේ ඔක්කොම දැනගෙන අපි දැන් කළ යුතුව තියෙන්නේ, මම දැන් කළ යුතු දේ කියන්නම්. වීරයට තව නොයේකුත් තව කියන දේවල් ධර්මයේ තියෙනවා වීරයට කියන දේවල්. සතර සම්‍යක් ප්‍රධාන වීරය. අපි මේ කරේ මොකක්ද ඊයේ දවසේ අද දවසේ මේ සම්‍යක් ප්‍රධානය මගේ පැත්තෙන් මම පිරික්සැව්වා. නේද? ඒකට කියන සම්මප්පදාන පච්චවෙක්කනතා. අපි නොකරන දේ. හරි, දින දෙකක් තිස්සේ අපි සාකච්ඡා කරා මේ වීරිය සම්බොජ්ජංගයේ තියෙන මගේ ළඟ උපදින සම්‍යක් ප්‍රධාන වීරිය මම පිරික්සලා බැලුවා. ඒක කුසීතකමෙන් නික්මීමේ ස්වභාවය තියෙනවද? ඒකේ අර බල පරාක්‍රමයේ තියෙන නික්කමෝ, පරක්කමෝ, උය්හාමෝ, වායාමෝ, උත්සාහෝ, උස්සෝල්හි මේ විදිහට අපි මේ කාරණා ඔක්කොම සාකච්ඡා කරේ. ඒ සාකච්ඡා කරපු ඒවත් එක්ක ඒ පැතිවලින් ඒ ආකාරයට වීරිය ක්‍රියාත්මක වෙන විදිහට අපේ සිත සකස් කරන්න ඕනේ. මෙයාව හොඳට සකස් කර ගන්න ඕනේ කියලා මම මේ කිව්වේ. අන්න ඒක අපි දැඩිව මතක තියාගන්න ඕනේ. ඉතින් ආය මම මතක් කරන්නේ මේක ඉබේ වෙයිද? ඉබේ වෙයිද? එහෙනම් වෙනකන් ඉමු. කවදා හරි වෙනකන් ඉමු. නේද? තෑග්ගක් ගෙනත් දෙන වගේ කවුරු හරි අතටම ගෙනල්ලා මෙන්න වීරිය ගුලිය කියලා කවුරු හරි දෙනකන් ඉමු. මෙන්න වීරිය ගුලිය පිටින් තියෙනවා වීරිය පැක් එකක්. නේද? හිතට දාගන්නකො වීරිය පැක් එක කියලා ඉවරලා ගෙනත් දෙනකන් ඉන්නවද? නෑ, ඒක කවදාකවත් වෙන්නේ නෑ. ඒක කරන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ ඒක කරනවා. මහා කරුණිකයන්න් වහන්සේ අපේ තුල වීරිය වෙන කෙනෙකුට උපද්දවන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ ඒක කරනවාමයි. නේද? එහෙනම් මේක උපදින විදිහට අපි අපේ සිත සකස් කරගන්න ඕනේ. ඒකයි බුදුරජාණන් වහන්සේ මාර්ගයක් පෙන්ලා තියෙනවා කියලා කියන්නේ. මොකද කියන්නේ?
අර විදිහට අර කාරණා 11 දැන් ආයෙ හොයාගන්න ඕනේ. හරිද? ඒ ටික හොයාගෙන හොඳට අධ්‍යයනය කරන්න. අධ්‍යයනය කරපුවාම Tamanට ලැබෙයි ඒ කාරණා හින්දා මෙන්න මේ தත්ත්වෙට තමන්ව පත් වෙනවා කියන එක දැනේ. ඒතර හෙට දවසේ අපි ඔය වීරියේම තියෙන කෘත්‍යයන් තමයි සතර සම්‍යක් ප්‍රධානය. ඒ වගේම ඒක හින්දා ප්‍රහාණය වෙන දේවල් අනුව වීර්යය කොටස් හතරක බෙදෙන සංවර ප්‍රධානය ආදී වශයෙන් ඒ පිළිබඳ අපි සාකච්ඡා කරමු. ඒව ගැන සාකච්ඡා කරනකොට තේරෙයි මේ කතා කරපු ආකාරයේ වීරය කොච්චර Tamanට අර ප්‍රහාණය වෙන දේවල් වලට ප්‍රහාණය කරගන්න කොච්චර ඒවා ඕන වෙනවද මේ විදිහටම ඕන වෙන විදිහ මම පැහැදිලි කරලා දෙන්න. හරිද? එතකොට අපිට තේරෙනවා එතකොට අපි වීරය කතාව එතනින් ඉවර කරමු. තව තියෙද්දිම ඉවර කරමු. දැන් ඇති නැත්තම් වීරයත් එපා වෙන්න ඉඩ තියෙනවා. ඉතින් හැම දිනාම වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා අදිෂ්ඨාන කරනවා හැම දිනාටම උතුම් නිර්වාණ අවබෝධය සඳහා මේ ධර්ම ශ්‍රවණය මේ ආනිසංසය හේතු වේවා. විශේෂයෙන් ඔබ හැම දිනාටම මේ ධර්ම දේශනාව රැගෙන එන්නට දායකත්වයේ දරපු මේ මැදිරියේ ඉන්න වාසය කරන පිරිස තමනුත් බණ අහලා අන් අයටත් ඒ උතුම් ධර්මය ලබා දෙන්න කටයුතු කරා. ඉතින් ඒ අත්තන්ට උතුම් නිර්වාණ අවබෝධය පිණිසම මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති.